අද අපි කතා කරන්න හදන ඔයගොල්ලන්ත් එක්ක මේ ස්ටෝරේජ් කන්ෆිගර් කරන හැටි. අතරම Windows 10 වල අපි වැඩ කරනවා නම් මේ ස්ටෝරේජ් ඒවල වර්ග පිළිබඳව ඒවා වැඩ කරන ආකාරය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද ඉතා පැහැදිලිව මේ ස්ටෝරේජ් කන්ෆිගර් කරන හැටි ඒවා මැනේජ් කරන ආකාරය ගැන ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ Windows 10 වල මේ වගේ දේවල් කරලා තියෙනවද කියන එක ගැන මට මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේවා දන්නවා ඇති කියලා. අද අපි කතා කරන්න හදන්නේ ගොඩක් ඔයගොල්ලන්ට තාම වැදගත් වෙන ලෙසන් එකක්. මේකේ අපි storage options ගැන කතා කරනවා, ඊළඟට manage local storage, ඊළඟට disk and volume maintaining ගැන කතා කරනවා, ඊළඟට storage space එකක් හදන හැටි ඒව ගැන කතා කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද මේ තියෙන storage options කියලා. storage options අපිට මෙන්න මේ විදිහට බෙදනවා. local hard disk, ඊළඟට virtual hard disk, server based storage, network storage options කියලා අපි කොටස් කීපයකට බෙදනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ local මේ hard disk local storage එකට තියෙන local hard disk ගැන. දැන් ඔයගොල්ලෝ දන්නවා magnet hard disk ඊළඟට SSD කියලා වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට magnet hard disk වලින් අපේ භාවිතාවෙන් අයින් වෙමින් යනවා. අපි දැනට SSD වල තමයි ගොඩක් අපි දැන් අලුතෙන් අපේ machines වල ගොඩක් වෙලාවට SSD තමයි දැන් භාවිතා කරන්නේ. ඊළඟට මේකට අපි කියනවා direct attached storage කියලා. මේකේ තියෙන වාසි තමයි මේක අපේ මැෂින් එකේමයි තියෙන්නේ. හැමදෙස්සෙම available. ඊළඟට performance දැන් users ලා ගොඩක් මේක පාවිච්චි කරන්නේ network traffic අදාළ නැහැ. ඒ නිසා මේකේ performance හොඳටම හොඳයි කියලා තමයි තියෙන්නේ. ඉතින් අවාසි තමයි ගොඩක් වෙලාවට අපිට backups ගන්න වෙන්නේ manual. එතනින් ගියාම disk එක fail වුණොත් OS එකේ data ඔක්කොම lost වෙලා යනවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒක ගැන දන්නවා. local hard disk ගැන ඔයගලන්ට වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි ඊළඟට යමු virtual hard disk ගැන. දැන් physical hard disk එකක් තුල අපි create කරගන්න logical hard disk එක තමයි virtual hard disk එක කියලා කියන්න පුළුවන්. physical hard disk එක තුල තමයි මේක හැමදෙස්සම අපිට create කරන්න පුළුවන්. එකෙන් එන වැදගත්කම මම තව ටිකකින් කතා කරන්නම්. මේ virtual hard disk වර්ග දෙකක් තියෙනවා. VHD කියන extension එකෙන් create කරන hard disk සහ VHDX කියලා. අතරම ඉස්සෙල්ලාම තිබ්බ VHD ඒකේ සීමාවන් තියෙන නිසා ඊට පස්සේ VHDX කියන virtual hard disk එක හඳුන්වලා දුන්නා. මම ඕගොල්ලන්ට virtual hard disk එකක් create කරන හැටි කතා කරන්න දැන් ගිහිල්ලා. ඊළඟට මේකේ තියෙන වාසි ගැන පොඩක් අපි කතා කරලා ගියොත් එහෙම සිස්ටම් එකකට මූව් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන වාසි සිස්ටම් එකේ අපිට ඒක ෆයිල් එකක් විදිහට තියෙන්නේ. ඒක නිසා අපිට ඒ ෆයිල් එක කොපි කරන් ගිහලා තව සිස්ටම් එකකට මූව් කරගන්න පුළුවන්. ඊළඟට ලේසියෙන් බෑකප් ගන්න පුළුවන්. මේ virtual hard disk ලේසියෙන් බෑකප් ගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසි. ඒක අවාසි තමයි performance වල පොඩ්ඩක්. දැන් අපි මේක physical disk එකක තමයි මේක create කරන්නේ. disk එකේ performance virtual hard disk එකට බලපානවා. disk එකේ ගොඩාක් ලොකු process එකක් වෙනකොට අපේ virtual hard disk එක සම්බන්ධ සියලු දේවල් slow වෙන්න පුළුවන්. ඊළඟට physical disk එක fail වුණොත් virtual hard disk එකත් නැති වෙලා යනවා. අපි බලමු කොහොමද virtual hard disk එකක් create කරගන්නේ Windows වලින් කියලා. මම යනවා computer management වලට ගිහිල්ලා එතන තියෙන disk management ඔයාලට පේනවා disk management. මේ disk management කියන එකේ right click කරන්න. right click කරාම create VHD කියලා ඔයාලට පේන තියෙනවා. ඒක අපි click කරනවා. ඊට පස්සේ මෙන්න ඔයගලන්ට අර මම කිව්වා VHD formats දෙක VHD එක සහ VHDX virtual hard disk format දෙක VHDX එකේ
ෆීචර්ස් වැඩි. ඒ කියන්නේ උදාහරණයක් අපි විදිහට ගත්තොත් එහෙම 64 ටෙරාබයිට් එකකින් ඒක සපෝට් කරන virtual hard disk එක expand කරන්න පුළුවන්. ඊළඟට අපි තව ගත්තොත් එහෙම UFI BIOS වලට සපෝට් කරනවා. ඒ වගේ advanced options කීපයක්ම තියෙනවා. මම මේක virtual hard disk එක හදන location එක මම C drive එකේම දෙන්න. මම නමක් දෙන්න virtual hard disk එකට vdisk කියලා. මම මේක save කරනවා. මම location එක දුන්නා. මේක ගත්ත හැටි ඔයගොල්ලන්ට මතක ඇති. virtual hard disk එකේ size එක දෙනවා මම 10GB. අපි 10GB දෙමු. 10GB කියලා දුන්නා. දීලා මම okay කරනවා. ඔන්න virtual hard disk එකක් create වුණා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ තියෙන ඔයගොල්ලන්ට disk management වල මේ තියෙන්නේ virtual hard disk එක. මම අපි මේක අපි initialize කරගත්තොත් එහෙම මේක right click කරලා initialize disk ගිහිල්ලා අපි මේක initialize කරගමු. අපිට mbr gpt කියලා අපිට හදා ගන්න පුළුවන්. අපි gpt විදිහට initialize කරගමු. ඊළඟට මම මේක volume එකක් create කරනවා. මේ volume එකක් create කරන අවස්ථාව මම මේවා ගැන පස්සේ විස්තර කරනවා ඔයගලන්ට. පටන් ගමු. අපි කතා කර හිටි තැනට ආයෙත් එන්නම්. ගාන සමාව ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. අපි පටන් ගත්ත තැනට අපහු යමු. දැන් මේ මම ඔයගලන්ට කතා කර හිටියේ මේ virtual hard disk එක. මේක මෙහෙම මේ partition එකක් හදුවට වැඩක් නැහැ. restart කරලා ගන්නකොට ආයෙත් ඕක නැති වෙනවා. මේක ඇත්තටම අපිට පුළුවන් දැන් මම මේක හැදුවේ C drive එකේනේ. C drive එකේ ඔයගලන්ට මේවා ගොඩාක් වැදගත් වේවි. C drive එකේ හැදුවේ. මේ තියෙන අපේ vdisk file එක. vdisk කියන file එක. මේක virtual file එකක්. එතකොට මේක file එකක් විදිහට තමයි අපිට Windows වලින් පෙන්නන්නේ. අපිට පුළුවන් මේකට native boot කියලා technology එකක් තියෙනවා. ඒ හරහා OS එකක් install කරන්න. දැන් අපි C partition එකේට Windows දාලා තියෙනවා. මට ඕන නම් මේ VSD එකට Windows 8.1 එක දාන්න පුළුවන්. ඒකට කරන්නේ මේ CD එක දාලා boot කරනකොට command prompt එක අරගෙන diskpart කියලා tool එකකින් අපි මේ virtual disk එක setup එකට attach කරනවා. එහෙම ක්‍රමයකට තමයි ඒක කරන්නේ. එතකොට dual boot විදිහට Windows 10 උත් තියෙනවා 8 උත් තියෙනවා. ඒ විදිහට කරන්න පුළුවන්. දැන් මගෙන් ප්‍රශ්නයක් අහුවා එක්කෙනෙක් මේක කොහමද delete කරන්න කියලා. දැන් මොකුත් නෑ මෙතන අපිට මේක right click කරලා අපිට මෙතන අපිට restart කරලා මට මෙතනින් access මේක deattach කරන්න මට විනාඩියක් දෙන්න. මේක offline disk එක offline කරලා නෑ මේක අපිට රීස්ටාර්ට් කරලා ගන්න. රීස්ටාර්ට් කරලා දැන් මේක ඩිස්ක් එක අපි මේකට ලෝඩ් වෙලා තියෙන නිසා බෑ. අපි ඩිස්ක් එක මේක මැෂින් එක රීස්ටාර්ට් කරලා ගත්තාට පස්සේ ඩිස්ක් එක නැතුව යනවා. මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඩිලීට් කරලා දාන්න. එතනින් එහාට ඒක ඉවරයි. මට deattach නෑ මෙතන අපිට attach විතරයි තියෙන්නේ. රීස්ටාර්ට් කරලා ගත්තාට පස්සේ මෙතන තියෙන්නේ නැහැ. තවදුරටත් අපිට ඩිලීට් කරලා දාන්න පුළුවන්. එතකොට මම මේක ගත්තේ මේක අපිට copy කරලා අරගෙන තව ඩිස්ක් එකකට move කරන්න පුළුවන්. ඕනනම් අපිට මේක attach කරන්න පුළුවන් virtual hard මේ machine එකකට. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒතකොට මේක අපේ physical hard disk එක ඇතුලේ තියෙන virtual disk එකක්. හැබැයි disk එක fail වුණොත් මේ virtual hard disk එකත් fail වෙලා යනවා. ඒක තමයි මම ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරේ. මම හිතන එක තේරෙන්නේ නැති කියලා. right. ඊළඟට server based storage. server based storage ගත්තම දැන් අපි හිතමු මෙහෙම දැන් විශාල network එකක ඇත්තටම data manage කරන එක ඉතාම අභියෝගයක්. දැන් users ලා ඒගොල්ලන්ගේම local hard disk වල data save කරන්න ගියොත් එහෙම backups ගන්න ගැටලු වෙනවා, data lost වෙන තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඒකට විසඳුමක් ලෙස මේ centrally manage කරන්න පුළුවන් විදියට මධ්‍යස්ථගතව manage කරන්න පුළුවන් විදියට ක්‍රම කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. එකක් තමයි server based storage. මේක ඇත්තටම අපේ server එක file server එකක් බවට පත් කරලා server එකේ තියෙන hard disk පාවිච්චි කරමින් අපිට
ඒ අපේ data එතනට store කරන්න පුළුවන්. ඒක එක work folders වගේ facilities පාවිච්චි කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඊළඟට network storage options දෙකකුත් තියෙනවා. මේක පොඩ්ඩක් ඇත්තටම මේක වෙනම device එකක් තියෙනවා. අපි ඒ දැන කතා කරන්න හදන්නේ. පළවෙනි එක තමයි මේ NAS network attached storage කියන එක. NAS කියන්නේ ඇත්තටම පොඩි device එකක්. ඒක system unit එකක් වගේ. ඒකට hard disk කීපයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක අපේ network එකට connect කරන්න පුළුවන්. ඒකට OS එකක් තියෙනවා. ඒක ඒ හරහා අපිට අපේ network එක හරහා මේක configure කරලා අපේ data සියල්ල අපි users ගේ data සියල්ල මේකට එන විදිහට අපිට configure කරන්න පුළුවන් NAS එකේ පුංචි device එකක්. හැබැයි මෙහෙම පොඩි අවාසියක් තියෙන හදිස්සියක්වත් මේ NAS එක fail වුණොත් එහෙනම් අපේ data ටිකත් lost වෙනවා. කියන්නේ hard disk එක fail වුණාට ප්‍රශ්නයක් නෑ. අපිට recover කරන්න පුළුවන් hard disk කීපයක් connect කරලා තියෙන නිසා හදිස්සියදී මේ unit එකම fail වුණොත් අපිට එතන පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් අපිට ඉතා මේ සාමාන්‍ය මට්ටමේ උදාහරණයක් විතර අපේ ගෙදරකට උඩත් මේක පාවිච්චි කරන්න පුළුවන්. machines අපේ laptop එකයි desktop එකයි කීපයක් තියෙනවා නම් කුඩා ආයතන වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට network storage option එක තමයි මේ SAN කියන්නේ. මේක ඇවිල්ලා අපි කිව්වොත් එහෙම enterprise level එකේ data storage option එකක් ආයතනයට අවශ්‍ය නම් අපි recommend කරනවා මේ SAN කියන මේ storage area network එක. මේ SAN කියන එක අපි recommend කරනවා. මේක ඇවිල්ලා storage network එක තව විදිහට කියනවා නම් මේකේ device hard disk දැන් උදාහරණයක් තව විදිහට කිව්වොත් එම මේ SAN වගේ devices ඊට වඩා advanced devices ගොඩක් එකතු කරලා switches හරහා servers කොමත් එක එකතු කරලා storage network එකක් කියන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි අපිට එක server එකක් fail වුණත් එක unit එකක් fail වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට storage මේ network එකේ ඒක recover කරලා ගන්න පුළුවන්. මේ storage විශාල ප්‍රමාණයක එකතුවක් අපිට සරල වශයෙන් කිව්වොත් එහෙම SAN කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔන්න දැන් මම ඔයගලත් එක්ක කතා කරා local storage, ඊළඟට local hard disk ගැන කතා කරා, ඊළඟට virtual hard disk ගැන කතා කරා, server based storage එයාට file server ගැන කතා කරා, ඊළඟට network storage යටතේ SAN NAS සහ SAN කියන ගැන කතා කරා. ඊළඟට අපි යමු cloud storage options. දැන් අපේ මේ සියල්ල අපි ඉස්සෙල්ලා කතා කරපු සියල්ල on premises අපේ ආයතනය තුල අපේ තැන තියෙන දේවල්. ඊළඟට දැන් අපි උතනින් එහාට තව ඇඩ්වාන්ස් එක ගත්තොත් එහෙනම් අපිට cloud based storage options පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට personally පාවිච්චි කරන ඔයගොල්ලෝ දන්නවා අපි Microsoft account එකක් create කරාම ඒක හරහා අපිට හම්බ වෙනවා මේ OneDrive කියන එක 5GB free space එකක් හම්බ වෙනවා. ඒක අපිට අපේ machine එකට ඒක synchronize කරගන්න පුළුවන්. මේ බලන්න මගේ machine එකේ OneDrive එක තියෙනවා. මේ මගේ මට අවශ්‍ය folders මට අවශ්‍ය files සියල්ල මෙතන දැම්මහම ඒක cloud එකට upload වෙනවා. cloud එක වෙන කොහෙන් හරි දැම්මත් machine එකටත් upload වෙනවා. device අතර අපේ සියලුම data synchronize වෙවි තියෙනවා. අතන මේක අපිට personal account එකට හම්බ වෙන cloud space එකක් OneDrive කියලා කියන්නේ. එතන අපි ආයතනයකට ගත්තොත් එහෙම ආයතනයකට අපි ඇත්තටම enterprise solution එකක් විදිහට තමයි මේ Azure storage හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේක අපිට purchase කරන්න පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණය purchase කරලා ගන්න පුළුවන්. මේක තමයි දැනට තියෙන advanced ඊටාම සාර්ථකම storage option එක විදිහට අපිට දක්වන්න පුළුවන්. මේකේ කොටස් අපේ storage types 4ක් ඔයගලන්ට පේනවා දකින්න තියෙනවා. ඊළඟට අපි යමු managing local storage. managing local storage කියන එකට. දැන් අපි මුලින්ම ගත්තොත් අපි ගියොත් එහෙම දැන් අපි hard disk එකක් සම්බන්ධ කරනවා අපේ
මැෂින් එකට. එතකොට ඒ මැෂින් එකට සම්බන්ධ කරාම ඒක Windows මෙන්න මේ විදිහම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ඔයගලන්ට මම ඉස්සෙල්ලා virtual hard disk එකක් මේ තියෙන මගේ hard disk දෙකයිනේ. මෙම hard disk එක කනෙක්ට් කරාට පස්සේ ඔයගලන්ට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ එකක් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ප්‍රසන්ටේෂන් එකේ. මේ බලන්න අපි disk එකක් initialize කරගන්න ඕනේ. එතකොට මේ disk එකක් initialize වෙනකොට මේ disk එක initialize කරගන්න ආකාර දෙකක් එක MBR disk එකක් විදිහට එක GPT disk එකක් විදිහට තමයි initialize වෙන්නේ. දැන් ඔයගලන්ට එහෙම initialize කරපු disk දෙකක් මට දැන් පේන්න තියෙනවා මේ තියෙන initialize කරපු disk දෙක basic විදිහට තියෙන basic disk දෙකක් විදිහට මේක තියෙන්නේ. මම මෙතන ගියොත් එහෙම මේක right click කරලා properties ගන්නවා. properties අරගෙන volumes කියන එකට ගිහිල්ලා මේ බලන්න MBR විදිහට initialize කරගත්තු basic disk එකක් මෙතන තියෙනවා. partition style එක MBR. ඊළඟට අනිත් disk එක ගත්තොත් එහෙම මම ඒකේ properties අරගෙන volumes වලට ගිහිල්ලා බැලුවාම ඒකත් basic disk එකක්. හැබැයි GPT විදිහට තමයි initialize කරගෙන තියෙන්නේ. එහෙනම් මම මේ ඔයගලන්ට පෙන්නන්න හැදුවේ disk වර්ග දෙකක් තියෙනවා. basic disk වර්ග එකක් MBR අනිත් එක GPT. ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ machines වලත් ඔයගොල්ලන්ගේ disk එක MBR ද GPT ද කියලා. පොඩ්ඩක් මට බලලා කියන්න disk එක basic disk එක තියෙන MBR විදිහටද GPT විදිහටද? GPT. GPT විදිහ තමයි තියෙන්නේ නේද? ඔව් සර්. හරි. හොඳයි. දැන් බලමු දැන් ඕගොල්ලන්ට පැහැදිලි දෙයක් නැතුව මොකද්ද මේ GPT කියන්නේ මොකද්ද මේක MBR කියන එක ගැන පොඩි අදහසක් නැතුව ඇති. මම ඒ ගැන පොඩි අදහසක් දෙන්න හදන්නේ දැන්. ඇත්තටම මේ MBR කියලා කියන්නේ 1983 හඳුන්වලා දීපු ෆයිල් සිස්ටම් එක නැත්නම් අපි කියනවා partition style එක. partition නැත්නම් partition style එක කියලා කියනවා. මේ MBR disk එක ඇත්තටම හදන්න පුළුවන් partition 4යි. partition 4යි. එහෙම නැත්නම් primary partition 3යි extended එක extended එකයි primary 3යි extended එක. extended එක ඇතුළේ logical හදන්න පුළුවන් 23ක් වෙනකම් මම ගැන තව ටිකකින් පෙන්නන්න ඕගොල්ලන්ට. මේකේ partition එක maximum partition size එක 2 TB වෙනකම් විතරයි යන්න පුළුවන්. 2 TB වෙනකම් විතරයි යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකක් අපි create කරනකොට master boot record එකක් කියලා එකක් create වෙනවා. පළවෙනි sector එකේ partitions වල information උයි executable codes උයි අන්තර්ගත වෙලා තියෙනවා. පළවෙනි boot sector එකේ පළවෙනි sector එකේ. එතකොට අපි බලමු partition එක create කරන්න යන්න. දැන් ඔයගොල්ලන්ට මේක practicals වලදී කරා. දැන් මේකට blank hard disk එකක් ගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ගේ hard disk වල අතෝ data lost වෙවි. දැන් මම පෙන්වන්න හදන්නේ මේ මගේ මේ hard disk එකේ ඔන්න බලා ගන්න කොහොමද මේ partitions create කරන්න කියලා. දැන් මම යනවා new simple volume කියන එකට. දැන් මේ තියෙන unallocated space partition නොකරපු hard disk එකක්. මේක මොකද්ද hard disk එක මම properties කියලා මට බලා ගන්න පුළුවන්. basic MBR disk එකක්. MBR disk එකක් basic එකක්. මම මේක right click කරලා new simple volume ගිහිල්ලා මම හදනවා අපි තමු GB 25ක partition එකක්. මම MB වලින් දෙන්නේ 25000ක් දීලා next. drive letter එකක් assign කරන්න පුළුවන් next. ඊළඟට අපිට label එකක් දෙන්න පුළුවන් perform a quick format. file system එක. file system දෙකක් මූලික වශයෙන් තියෙනවා ඔයගලන්ට FAT සහ NTF new technology file system. මේකෙදි
දැන් අපි පාවිච්චි කරන NTFS කියන ෆයිල් සිස්ටම් එක ෆයිල්ස් ගබඩා කරන අලුත්ම ටෙක්නොලොජියක් මේ ගැන සඳහන් කරොත් එහෙම අපි NTFS කියන එක තමයි by default දැන් select කරලා තියෙන්නේ. මම next finish. ඔන්න පළවෙනි partition එක නැත්තම් අපි කියන volume එක create වුණා GB24. මම තව එකක් ඒක primary partition එකක් විදිහට තමයි ඒක වෙන් වෙලා තියෙන්නේ. තව එකක් මම create කරනවා. තව මම GB 25ක් දානවා. දෙවෙනි partition එකක් ඔන්න create වුණා GB 24යි ගන්න. ඊළඟට තව partition එකක් create කරනවා. දැන් ඔන්න partition තුනක් තියෙනවා. මේ තුනම primary partitions. පැහැදිලිද? හතරවෙනි partition එක තාම create කරලා නැහැ. ඒක unallocated space එකක් විදිහට තමයි තියෙන්නේ. right මම මේක right click කරලා new simple volume මම ඒකෙත් තව GB 25ක partition එකක් create කරන්න හදනවා. දැන් බලන්න මොන මෙතනදි මොකද්ද වෙන්නේ කියලා. මම ඔයගලන්ට කිව්වා වගේම MBR disk එක අපිට create කරන්න පුළුවන් partition 1යි 2යි 3යි අනිත් partition එක අපි මේ කොළ පාටින් පෙන්නන්නේ අපි ඒකට කියනවා extended partition කියලා. ඒ extended partition එක උඩ තමයි මේ logical partition එක create වෙලා තියෙන්නේ. logical partition. මෙන්න මේ extended partition එක උඩ logical partition අපිට හදන්න පුළුවන් 23ක්. එතකොට ඔක්කොම partition 26ක් අපිට create කරන්න පුළුවන් මේ විදිහට හැබැයි. මේ විදිහට අපිට create කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් ඔයගලන්ට පැහැදිලි ඇති මේ MBR disk එකක් කියලා කියන්නේ ඇත්තටම පරණ format එකට තියෙන disk එකක්. ඒක මේකේ තියෙන වාසි තමයි ගොඩක් OS වලට support කරන. ඇත්තටම තාම පරණ OS වලට අපි පරණ OS එකක් දාන්න ගියොත් එහෙම MBR GPT disk එකක් විදිහට එකට දාන්න බැරි වෙන්න පුළුවන්. MBR disk වලට තමයි දාන්න වෙන්නේ. ඊළඟට මේ MBR වල තියෙන සීමාවන් නිසා තමයි අපිට GPT කියන disk එක හඳුන්වලා දෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ GPT disk එක. දැන් ගොඩක් කට්ටියගේ මම හිතන්නේ GPT තමයි තියෙනවා කියලා කිව්වේ. අපි යමු ඊළඟට GPT disk එකක් ගැන කතා කරන්න. මේ GPT disk එකක් ගත්තහම එයාගේ 1900 අපි GPT 1990 දශකයේ අවසාන භාගය තමයි මේ GPT disk එක GPT මේ disk එක හඳුන්වලා දීලා තියෙන්නේ. මේකේ partition 128ක් හදන්න පුළුවන්. දැන් MBR disk එක support කරන 2TB වෙනකන් විතරයි. මේක theory එකට අනුව 18 hexabyte size එකකට support කරනවා. 18 hexabyte. tera හරි peta seta හරි hexa ඔය විදිහට හරි 18 hexabytes වලට support කරනවා. ඊළඟට මේකේ reliability එක දැන් ඇත්තටම මේකේ MBR එකක් තියෙනවා. ඒකේ ගොඩක් දේවල් කියන්නේ ඒකේ partition දැන් 128ෙම විස්තර තියෙන හැම එකකම address එකේ මේ ඊළඟ partition පිළිබඳ විස්තර දෙන. ඒ නිසා හදිසියක මොකක් හරි partition table එකකට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඊළඟ එකෙන් recover කරන්න පුළුවන්. ඒ කියන්නේ corrupt වෙන්න තියෙන partition table corrupt වෙලා Windows damage වෙන්න තියෙන අවස්ථාව අඩු කරගෙන තියෙනවා මේකේ. reliability එක වැඩි කරන් තියෙනවා. ඊළඟට මේකේ තව දෙයක් කියන්න ඕන ඕගලන්ට. මේක support කරන්නේ අපි හිතමු අපි ළඟ තියෙන GPT hard disk එකක් මේ GPT disk එකක් තියෙනවා නම් ඒකට OS එකක් දානවා නම් OS එකක් දාන්න ඕන නම් ඕගොල්ලන්ගේ මැෂින් එකේ UP BIOS එකක් තිබිය යුතුමයි. UP තිබ්බොත් විතරයි GPT disk එකකින් boot කරලා ගන්න පුළුවන්. OS එක 64 bit OS එකක් විතරයි support කරන්නේ. 64 bit OS එකක් boot කරලා ගන්න ඕන නම් GPT hard disk එකෙන් BIOS එක UP වෙන්න ඕනේ. හැබැයි දැන් එන BIOS හැම එකක්ම හරිද? දැන් එන හැම BIOS එකක්ම UFI BIOS තමයි එන්නේ. අපි Windows install කරනකොට automatically GPT හදාගෙන තමයි ඒක install වෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන ඕගොල්ලන් පරණ machine එකක ඕගොල්ලන්ට photo hard disk එක පාවිච්චි කරන්න බැයිද? පුළුවන්. GPT data disk එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
හැබැයි ඒ BIOS එක UEFI නැත්තම් අපි කියන legacy BIOS එකක් නම් ඕගලන්ට OS එකක් දාලා ඒ hard disk එකෙන් boot කරලා ගන්න බෑ. මම හිතන්නේ ඕගලන්ට එහෙම ගැටලු ඇති වෙලා ඇති. දැන් තමයි මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති ඇයි එහෙම උනේ. ඕගොල්ලෝ UEFI BIOS එකකින් විතරයි GPT hard disk එකකට 64 bit එකක් OS එකක් දාලා boot කරලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් දරු. ඩයිනමික් වලට අපි තව ටිකකින් එනවා. හරි මම හිතන්නේ මේක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. අපි මේක ගැන විස්තර කරගෙන යමු. එතකොට මේක තමයි දැන් GPT disk තමයි අපි පාවිච්චි කරන්නේ අපි දැන් අපි create වෙන්නේ automatically දැන් අපි මේ Windows දානකොට GPT disk එක create වෙලා තමයි අපිට OS එක install වෙන්නේ. ඉතින් මේක අපිට වැදගත් අපි දැන් කරන්නේ GPT තමයි ගොඩක් MBR වලට යනවා අඩුයි. හරි. දැන් අපි එනම් අපි යමු GPT disk එක පොඩක් දැන් මම මේ බලන්න මේක මම properties ගිහිල්ලා බලනවා disk volume එකට ගිහිල්ලා හරි. මේක basic GPT disk එකක්. දැන් මම මේකෙත් partition create කරන්න යනවා. simple partitions create කරගෙන යනවා. ස්පීඩ් වලත් වෙනසක් තියෙනවද කියලා අහනවා. ඇත්තටම GPT වල performance තුත් වෙනසක් තියෙනවා කියලා තමයි කියන්නේ. right මම මේකෙත් අර විදිහටම GB අපි දැන් 10 10 partition නිකන් 10 10ක් දාලා යන්න. MBR disk එක GPT කරන්න පුළුවන්ද? ඔව් කරන්න පුළුවන් ගැටලුවක් නැතුව. මම දැන් ඔන්න හතරවෙනි partition එක මම create කරන්න හදන්නේ. බලමු මේක මොකද වෙන්නේ කියලා. ගැටලුවක් නැහැ. ඊළඟට තව එකක් මම create කරන්න හදන්නේ. ගැටලුවක් නැහැ. දැන් ඔයාලට පේනවද මේ සියලුම partition primary partitions. මේක logical නෑ 128ක් හදන්න පුළුවන් ඔයගලන්ට. දැන් කල්පනා කරයි මෙච්චර partition මොකටද මේ අපිට කියලා නෑ මේක enterprise level එකේදී අපිට ගොඩාක් වැදගත් වෙනවා මේවා. මේ අපි මේ පොඩි data ප්‍රමාණයක් මේ උඩට handle කරන්නේ. මේක පැහැදිලිද? එහෙනම් GPT disk එකක් සහ MBR disk එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයගලන්ට පැහැදිලි ඇති. තා මොනවාද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා චුට්ටක් බලමු මේ chat එකේ. මේ බලන්න දැන් ඔයගොල්ලෝ අහුවනේ මේක GPT වලට මේ දැන් basic disk එකක් අපිට දැන් convert කරන්න බෑ මේ convert to GPT කරන්න බෑ MBR වලට convert කරන්න බෑ හැබැයි හදන්න ඉස්සෙල්ලා අපිට convert කරන්න පුළුවන් මේක MBR වල GPT ද කියන එකට right දැන් අපි යන්න හදන්නේ ඊළඟ ප්‍රශ්නෙට හරි dynamic disk එකක් කියන්නේ මොකක්ද කියන එක තමයි දැන් අපි යන්න හදන්නේ හරි සමහර කට්ටිය අහනවා එක සිරිසියක් හදනවා drive letters යන්නේ කොහොමද කියලා ඒ කියන්නේ දැන් A B C D ඔය විදිහට කියලා ඉතින් A ඊළඟට B B A B A C ඒ විදිහ තමයි ඊළඟ drive letters හැදෙන්නේ හරි right good එකෙනෙක් ආන්සර් එක දාලා දිනවා right ඊළඟට බලමු අපි dynamic disk එකක් කියන්නේ මොකක්ද කියලා දැන් මම මේ partitions ටික ආයෙත් delete කරනවා දැන් මේ ගාමම partition හදන හැටි තොන්න දැන් දැනගත්තා මේක හරි අමාරු නෑ හැබැයි මේ ඔයගොල්ලන් data තියෙන hard disk වල මේවා කරන්න යන්න එපා මම තව ටිකක් තියෙනවා මේ ගැන කතා කරනවා ඉස්සරහට right
දැන් මට මේක මුකුත්ම අපි පාර්ටිෂන් දැන්ට ක්‍රියේට් කරලා නැත්නම් allocate space එක තියෙන අවස්ථාවේ නම් අපිට මේක කෙලින්ම දැන් මේක basic disk එක convert කරන්න පුළුවන් GPT වලට. දැන් මම යන්න හදන්නේ dynamic disk එක කියන්නේ මොකක්ද කියලා කතා කරන්න. මේ ටික අපි delete කරගෙන ඉමු. දැන් මේ බලන්න මගේ මේ disk එක basic MBR disk එකක්. මේකත් basic GPT disk එකක්. දැන් මෙන්න මෙතන right click කරලා මෙතන තියෙන convert to dynamic කියලා එකක්. දැන් මම මේක click කරනවා. convert to dynamic කියන click කරාට පස්සේ මට මම මේ 1 3යි this 2 එකයි 3 එකයි මම dynamic වලට convert කරනවා. නැත්නම් මේක විතරක් convert කරමු අපි. දැන් මේ disk එක dynamic. dynamic disk එකක්. දැන් ඔයගොල්ලෝ දැක්කද basic disk වල අපිට volumes create කරන්න නැත්නම් partition create කරන්න පුළුවන් ඒ disk එක තුලම විතරයි. ඒකට තව disk එකක් සම්බන්ධ කරගන්න බෑ. දැන් GB 50ක අපි හිතමු partition එකක් create කරා disk 2 එක. ඒකට disk 3 එක එකතු කරගන්න බෑ. හැබැයි dynamic වලදී dynamic වල දැන් ඔන්න dynamic disk කරන්න කොහොමද කියලා මම ආයෙසරයක් කියන්න මේ convert කරන්න පුළුවන්. ඒක පරණ ප්‍රශ්න. හරි. දැන් dynamic කරන්නේ කොහොමද කියලා මම මේක කතා කරා. right. දැන් මේ dynamic disk එකක් කරලා තියෙනවා. dynamic disk එකක් මොකද්ද වැදගත් වෙන්නේ කියන එක තව මම ඉස්සරහට කියන්නම්. dynamic disk කියලා කියන්නේ disk කීපයක dynamic disk එකක් කරාට පස්සේ disk එකක් අපි dynamic disk එකක් කරාට පස්සේ අපි disk කීපයක් dynamic කරාට පස්සේ අපිට volumes create කරන්න පුළුවන් අනිත් disk වලත් කොටස් අරගෙන. අනිත් disk වලත් කොටස් අරගෙන volumes create කරන්න පුළුවන්. ඒ volumes create කරන මෙතුලින් අපිට මෙන්න මේ span strip mirrored කියන volumes configure කරන්න පුළුවන්. මම ඒක න span volume, split volume, mirrored volume කියන්නේ මොනවද කියලා මම තව ටිකකින් කතා කරන්න. හරිද? dynamic කරාට පස්සේ disk එකක් අපි dynamic කරාට පස්සේ volumes නැත්නම් අපි කියන partition 1024ක් වෙනකන් හදන්න පුළුවන්. හරිද? ඕනම disk එකක් අපිට dynamic කරන්න පුළුවන්, basic disk එක dynamic කරන්න පුළුවන් data loss වෙන්නේ නැතුව. පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට කරන්න යන්න එපා මේක. මේ ඔයගොල්ලන්ගේ disk එක right click කරලා මේ මගේ data තියෙන disk එකක් මේක right click කරලා convert to dynamic. මම මේක දැන් මේකේ partition මොකුත් නැහැ. මම මේකට convert to dynamic කියන click කරලා convert කරනවා. ඔය disk 1 එක මම convert කරනවා. හරි. මෙතන අහනවා දැන් මෙහෙම disk එක dynamic කරන. එතකොට additional OS තියෙනවා නම් boot වෙන්නේ නැතු වෙනවා. ඔන්නම මේ disk එක dynamic කරා. මට ඔයගොල්ලෝ දාන්න ඔයගොල්ලන්ගේ disk දැන්ටමත් dynamic disk තියෙන්නේ. නිකන් බලන්න දැන් dynamic disk දෙන්නේ කියලා ඔයගොල්ලන්ගේ disk management වලට ගියහම ඔයගොල්ලන්ගේ dynamic disk නෙමෙයි තියෙන. ඔයගොල්ලන්ට ඒක ඇත්තටම වැදගත් නැහැ. දැන් ඔයගොල්ලන්ගේ දැන් මේ disk එකක් dynamic වුණොත් එහෙම එකක් තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ OS එකට current OS එකට හානියක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. හැබැයි හානියක් වෙන්න පුළුවන්. හැබැයි additional OS වෙන partition තියෙන OS වැඩ කරන්න නැතු යනවා. පැහැදිලිද? වෙන partitions වල තියෙන OS වැඩ කරන්න නැතුව යාවි. ඔයගොල්ලන්ගේ මේ disk එක dynamic කරොත්. ඊළඟට dynamic disk වලට අනිත් එක අපිට OS එකක් install කරන්න බෑ. dynamic disk තියෙන්නේ data arrange කරන්න නැත්නම් data manage කරන්න. තව විදිහට කියනවා නම් dynamic disk තියෙන data manage කරන්න. දැන් බලමු අපි dynamic disk එකේ මොකද්ද වෙන්නේ කියන එක තව මට විනාඩියක් දෙන්න. දැන් මේකේ
දැන් මට මේක ආයි බේසික් ඩිස්ක් එකක් කරන්න ඕන නම් මට මේක ෆෝමැට් කියන්නේ ඩිලීට් කළාම වොලියුම් එක ඩිලීට් කළාම තමයි ආයිත් බේසික් ඩිස්ක් එකක් කරන්න ඕන. බේසික් ඩිස්ක් එකක් ඩයිනමික් කරන්න කොට data loss වෙන්නේ නැහැ. හැබැයි ඩයිනමික් ඩිස්ක් එකක් බේසික් ඩිස්ක් එකක් කරන්න අපි කොට data loss වෙනවා. කියන්නේ පාර්ටිෂන් සියල්ලම අපි අයින් කරන්න වෙනවා. මේ වගේ. right. දැන් අපි ඩයිනමික් ඩිස්ක් ගැන තව පොඩ්ඩක් කතා කරමු. ඩයිනමික් ඩිස්ක් මැනේජ් කරන්න පුළුවන් අපිට ඩිස්ක් මැනේජ්මන්ට් ටූල් එකෙන් ඩිස්ක් පාර්ට් ටූල් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. PowerShell හරහා ඩයිනමික් ඩිස්ක් මැනේජ් කරන්න බෑ. හරි. දැන් ඩිස්ක් මැනේජ්මන්ට් ටූල්ස් මම මේක කතා කරලා ඊළඟට ආයි ඩයිනමික් වලට එනවා. එකක් ඩිස්ක් මැනේජ්මන්ට් ස්නැපින් එක අපි කතා කරා. දැන් ඒක පෙන්වුවම ඊළඟට ඩිස්ක් පාර්ට් එක කියලා කියන්නේ command prompt අපේ command prompt එකේ command prompt එක අරගෙන මේ තියෙන command prompt එකේ disk part කියන tool එක ඔයගලන්ට පේනවා ඇති. මේකේ තියෙනවා මේ help එක ගමු අපි disk part tool එකේ. මේ තියෙන disk එක අපිට convert disk convert කරන්න, එතනින් ගියාම disk format කරන්න, partition delete කරන්න, disk attach කරන්න, ඒ වගේ commands මෙතන තියෙනවා. disk select කරන්න, disk part tool එක අපිට disk manage කරනකොට ඉතාල වැදගත් වෙන tool එකක්. ෆ්ලෑෂ් එකත් එක්ක question mark ගහලා අපිට help එක ගන්න පුළුවන්. ඒකේ තියෙන disk part එකේ commands මොනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම PowerShell වලින් අපිට disk manage කරන්න පුළුවන්. හැබැයි dynamic disk manage කරන්න බෑ. දැන් යමු මම disk management වලට මම ආයිසරයක් ඔයගලන්ට මුලින් ඉඳන් මෙන්න මේ දේවල් ටික කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. partition create කරන්න. new simple volume කියන ක්ලික් කරලා අපිට simple volume එකක් අපිට create කරගන්න පුළුවන්. අපිට හරියටම GB 100ක partition එකක් create කරන්න ඕන නම් අපි දෙන්න ඕනේ මෙන්න මේ විදිහට අපි 1,2400 1024න් වැඩි කරලා අපි දෙන්න ඕනේ. මොන බලන්න හරියටම GB 100ක partition එකක් create වෙනවා. හරියටම GB 100ක partition එකක් ඔන්න මම create කරගත්ත අවශ්‍ය ප්‍රමාණය 1024න් වැඩි කරලා දුන්නාම හරි. ඊළඟට තව partition එකක් මම create කරනවා මේ විදිහට. අපි GB 25 partitions create කරමු. partition create කරන්න යන basic disk එක right click කරා new simple volumes කියන එකට ගියා. ඊළඟට අවශ්‍ය ප්‍රමාණය megabyte වලින් දුන්නා. MB වලින් දුන්නා. MB වලින් අපිට ඕන volume එකක් volume name එකක් දෙන්න පුළුවන්. quick format එකෙන් තමයි අපි මේක continue කරන්නේ. අපි තව volume එකක් create කරමු. ඒකට GB 25ක් දෙමු අපි. තවත් වොලියුම් එකක් ක්‍රියේට් කරන්න යනවා. දැන් ඇත්තටම මේ බේසික් ඩිස්ක් එක ඊළඟ පාර්ටිෂන් එක තුන්වෙනි පාර්ටිෂන් එක නෙමෙයි හතරවෙනි එක අපි එක්ස්ටෙන්ඩඩ් වොලියුම් එකක් විදිහට තමයි ක්‍රියේට් වෙන්නේ. අපි මේ බලන්න. අපි මේකට තව කොටසක් දීලෙමු. තව GB අපි 10ක් දෙමු. මේ extended volume එක ඇතුලේ logical partition එකක් create උනේ. දැන් මේ බලන්න මම primary partitions තුනයි logical partitions තව එකක් අපි create කරමු. ඒ ටික ඔක්කොම මේ logical එකට මම දෙන්න. logical partitions දෙකයි තියෙනවා. ඔන්න දැන් මගේ disk 2 වල මගේ partitions
අපි ඔක්කොම පහක් ක්‍රියේට් කරලා තියෙනවා. තුනක් primary, දෙකක් logical. හරි. දැන් අපි බලමු partition එක delete කරන්නේ කොහොමද කියලා. right click කරලා delete volume ගිහලා අපිට partition එක delete කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන data lost වෙලා යනවා. අපි අවශ්‍යතාවයක් ඇති වුණොත් එම කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ හැදුණු ස්පේස් එක අපි කියනවා partition නැති ස්පේස් එක unallocated ස්පේස් එකක් කියලා. වෙන් කරමු නැති ස්පේස් එකක් allocate කරමු නැති ස්පේස් එකක්. දැන් අපි logical එකක් delete කරොත් එහෙම එතන හැදෙන්නේ free space එකක්. එතන අපිට ඕනේ නම් partition එකක් extend කරන්න. දැන් අපි තුමු C partition අපි දැන් මෙතන F partition එකේ තියෙන GB 24යි. ඔයගොල්ලෝ පේනවා unallocated space එකක් තියෙනවා, free space එකක් තියෙනවා, මේ allocate නොකරපු space එකක් තියෙනවා. ඒ ටික අපිට මේකට එකතු කරගන්න ඕන නම් අපි මෙන්න මේ විදිහට extend volume කියන එක ක්ලික් කරලා extend volume කියන එක ක්ලික් කරලා next අපි ඒ සම්පූර්ණ ප්‍රමාණයම දෙනවා මෙතන next finish. දැන් මොකද උනේ? අර F කියන drive එකට volume එකට අර unallocated space එක එකතු වුණා. අපි යමු logical එකකට එකත් ඒ වගේම කරන්න. logical එකටත් අපි extend කරන්න යමු. extended volume කියන එකට ගිහිල්ලා next ඒ space එක අපි එහෙමම දෙමු. next finish. ඔන්න අපි partition එකක් extend කරන ආකාරය අපි කතා කරා. right. මම පුංචි තව දෙයක් පෙන්නලා යනවා මෙතනදී. දැන් මේ F එක තියෙනවනේ. F එක extend කරන්න පුළුවන්ද තවදුරටත්? බෑ. ඇයි? දකුණු පැත්තේ unallocated space එකක් නැහැ. මම ඒත් මෙහෙම කරන්න යනවා. extend volume කියන එක click කරලා next මට දෙන්නේ මම මේක දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙතන අනිත් පැත්තේ අනිත් disk එකෙන් තමයි අපිට ඉඩ නැහැනේ. right. මට මෙහෙම දෙයක් කියන්න මට විනාඩියක් දෙන්න. මම මේක delete කරලා මේකත් මම delete කරනවා. දැන් මට free space එකක් තියෙනවා මගේ unallocated space එකක් තියෙනවා අන්තිමටම. දැන් මම F එක extend කරන්න යන්නේ. F එක extend කරන්න යන්නේ. හැබැයි මගේ දකුණු පැත්තේ තියෙන H drive එක. එතන free space එකක් මේ unallocated space එකක් නැහැ. බලන්න දැන් මම මොකද්ද කරන්න කියලා හදන්න. දැන් මට හැබැයි මට පෙන්නනවා මෙතන GB 39ක් තියෙනවා කියලා. මම next finish click කරාම දැන් මොකද්ද බලන්න මේක බලන්න මේ message එක කියවන්න. මොකද්ද කියන්නේ? දැන් මෙයාට basic disk එක අපිට extend කරන්න පුළුවන්. දකුණු පැත්තේ හැමදෙස්සම unallocated space එකක් තිබ්බොත් විතරයි. එහෙනම් මේක dynamic වලට convert කරන්න ගන්නවද කියලා අහනවා. dynamic කරොත් එහෙම තමයි අපිට වෙනත් තැනක තියෙන space එකක් එතනට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මේක පැහැදිලිද ඔයගලන්ට? දැන් බලන්න අන්න dynamic වුණා. දැන් ඔයගලන්ට පේනවා ඇති. හරිද? මොකක්ද උනේ කියලා. F එක මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා. හැබැයි F දෙකක් පෙන්නන්නේ නැහැ අපි my computer ගියාට පස්සේ. හරිද? එක වොලියුම් එකයි පෙන්නන්නේ. ඒක F අර දෙක එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. අන්න ඩයිනමික් වල තියෙන තව විශේෂත්වයක් අපිට ඕන තැනකින් පාර්ටිෂන් එකතු කරගන්න එක ඩිස්ක් එකේම තැන් දෙකකින් එකතු කරලා පාර්ටිෂන් එකක් හදන්න පුළුවන්. ඩිස්ක් කීපයක හදන්නත් පුළුවන්. මේක තේරුණාද ඔයගලන්ට? right. අපි යමු ඊළඟ වැඩේට. දැන් මම ඔන්න මම ආයිසරයක් මේ දැන් ඊළඟ දේ තමයි මේ magnet hard disk වල මේක SSD මම පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි මේක හොඳ ස්පීඩ් එකක් තියෙන. right. දැන් මම යනවා මගේ C drive එකට. ඔයගොල්ලෝ පේනවාද මගේ C drive එක install වෙලා තියෙන්නේ. GPT එකක් විදිහට. මොකද මගේ මේ machine එකේ UEFI BIOS එකක් තියෙන්නේ. ඒකේ GPT විදිහට තමයි install වෙලා තියෙන්නේ. මේකේ C drive එකේ
දැන් අපිට එන ප්‍රශ්නයක් තමයි යූසර් කෙනෙක් ළඟදී යූසර්ස්ලා කියන එක ඩ්‍රයිව් එකද අපිට OEM ලයිසන්ස් එක එනකොට අපේ මැෂින්ස් වල තියෙන එක ඩ්‍රයිව් එකක් C ඩ්‍රයිව් විතරයි. සමහරක් යූසර්ස්ලා කියනවා මේකේ බලන්න ඔක්කොම ටික 1 TB ම C එකට C ඩ්‍රයිව් එක විදියට තියෙන. මට මේක D එකක් ක්‍රියේට් කරලා දෙන්න. D පාර්ටිෂන් එකක් ක්‍රියේට් කරන්න. ඕගලන්ට අපිට හැමෝටම එන ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය. මේ බලන්න මට පුළුවන් තව පාර්ටිෂන් එකක් ක්‍රියේට් කරන්න. එහෙනම් පාර්ටිෂන් එකක් ක්‍රියේට් කරන්න ඉස්සෙල්ලා අපි මේ C drive එක shrink කරන්න ඕනේ. මේක තමයි shrink volume කියලා කියන්නේ. මම මේක C එකේම පෙන්වන්නේ ඔයගලන්ට මේක C එක තුල ඉඳගෙන කරන්න පුළුවන් කියලා. හැබැයි ඔයගොල්ලෝ මේ හැම දෙයකම රිස්ක් එකක් තියෙන්න පුළුවන්. data මේක C එකේ data තියෙනවා නම් මොකක් හරි ගැටලුවක් නිසා අපි partition එක remove වෙලා යන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් මේක ඔයගොල්ලෝ කරන්න යන්න එපා. මේ අවශ්‍යතාවයක් ඇති වුණොත් මේ විතරක් කරන්න. කොකටත් backups තියෙනවා තියාගෙන කරනවා නම් වඩාත් හොඳයි. right. මේ shrink volume කියන එකට ගිහිල්ලා දැන් ඔයගලන්ට පේනවද total after shrink in MB දැන් මේක පුළුවන් තරම් GB 216ක hard disk එකක් මේ තියෙන්නේ මේක 119 GB 119 එකට හකුලවලා තියෙන shrink කරලා තියෙන එතකොට හැදෙන free space එක තව 100 GB free 102ක් GB 102ක free space එකක් තමයි දැන් මෙයා නැත්නම් අන්නලක free space එක තමයි හදන්නේ මම මේක shrink click කරනවා දැන් බලන්න disk management පොඩ්ඩක් close කරලා ආයිත් ගන්න. හරි. දැන් බලන්න. ඔයාලට පේනවා ඇතිනේ. දැන් ඔයාලට පේනවද මගේ C drive එක 110 GB 116කට size එක අඩු වුණා. දැන් මට පුළුවන් unlock space එකක් තියෙනවා. දැන් මට ඒකේ පුළුවන් right click කරලා simple volume එකක් create කරගන්න. දැන් මේකේ simple volume එකක් create කරනවා. මම ආයෙසරයක් තිබ්බ විදිහටම හදන්න. extend volume click කරලා next finish. මම ආයෙත් ඒ විදිහටම ගත්තා. right. දැන් ඊළඟ දේ තමයි right click කරලා drive මම දැන් disk 1 එකට යනවා. ඒක එක drive එකක් තියෙන disk D drive එක. මම මේක right click කරලා change drive letter and path ගිහිල්ලා අපිට පුළුවන් drive letter එක change කරන්න අපිට on drive letter එකක් දෙන්න අපිට on drive letter එකක් දෙන්න පුළුවන්. ඊළඟට මේ drive letter එක දැන් ඔන්න මම F එකේ මම මේ F drive එකේ මම data ටිකක් මොන හරි දාලා තියෙනවා. මම data ටිකක් ඔය අපි save කරලා තියෙනවා. හරි. දැන් මට මේකේ drive letter එක අපි අයින් කරොත් මෙතනින් change drive letter and path ගිහිල්ලා මේ drive letter එක F කියන drive letter එක remove කරොත් මොකද වෙන්නේ? දැන් මේ drive letter එක මේ volume එකට drive letter එකක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා F කියන එක නැහැ. තවදුරටත් අපි my computer ගිහිල්ලා බැලුවොත් එහෙම එතන F drive එක පෙන්වන්නේ නැහැ. පැහැදිලිද? F drive එක එතන පෙන්වන්නේ නැහැ තවදුරටත්. දැන් අපි ice drive letter එකක් add කරොත් අපිට change drive letter ගිහිල්ලා add drive letter ගිහිල්ලා අපි ඒක තිබ්බේ F නේ අපි F දැන් ඔයාලට පේනවද ඔන්න දැන් අපේ F drive එක ආයෙත් පෙන්වනවා ඇති අපේ data ටික එහෙමම තියෙනවා මේකෙදි ඔයගොල්ලන්ට මතක තියාගන්න ඕන සමහරක් වෙලාවට සමහරක් අවස්ථාවල disk management කියලා අපිට disk එකක් plug කරාම pen එකක් plug කරාම අපිට ඒක detect කරලා පිබ්බඩ මේ my computer ගියාම පෙන්වන්නේ නැත්නම් අපි ගිහිල්ලා බලන disk management drive letter එක add වෙලා නැත්නම් අපි drive letter එක manually add කරගන්න වෙනවා right
දැන් අපි යන්නේ අපි කතා කරා පාර්ටිෂන් එකක් ක්‍රියේට් කරන හැටි, එතන පාර්ටිෂන්ස් ෆෝමැට් කරන හැටි, ඒ ගැන කතා කරා. දැන් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මෙන්න මේ ටික තමයි රීසයිස් කරන හැටි වොලියම්ස්, ඊළඟට shrink කරන හැටි, ඊළඟට extend කරන හැටි, ඒ ගැන කතා කරා. අපි simple volume කියන එකට ගියාම simple volume එකේ අපි කරන දේවල් දෙක කතා කරා. ඊළඟට simple volume එකක් අපි සමහරක් අවස්ථාවල එයාම ඩයිනමික් කරගන්න අවස්ථාව ගැනත් අපි කතා කරා. දැන් අපි යනවා මේ ඩයිනමික් ඩිස්ක් වල වොලියම්ස් ක්‍රියේට් කරන්න. ඩයිනමික් ඩිස්ක් වල අපිට ක්‍රියේට් කරන්න පුළුවන් වොලියම්ස් කීපයක් තියෙනවා. එකක් තමයි mirrored volume එකක්. ඊළඟට අනිත් එක තමයි spanned volume. අනිත් එක තමයි stripped volume කියන එක. අනිත් එක තමයි simple volume. ඔය හතරක් අපිට ක්‍රියේට් කරන්න පුළුවන් වොලියම්ස්. අපි බලමු එක ක්‍රියේට් කරන්න හැටි ඉස්සෙල්ලාම. මම මේකට පාවිච්චි කරනවා disk 2 and 3 ඒ දෙකේම 120 SSD දෙකක් තියෙන්නේ. ඕගලන්ට මම මේක සමහර කට්ටිය දන්නවා ඇති, සමහර කට්ටිය දන්නේ නැති ඇති. මගේ hard disk එකේ ගහලා තියෙන්නේ 120 GB කියලා. හැබැයි මෙතන පෙන්වන්නේ ඕගලන්ට පේනවාද disk එකේ පෙන්වන්නේ 111.79 GB. අපි පෙන් එකක් කනෙක්ට් කරොත් අපේ මැෂින් එකට 8 GB පෙන් එකක් අපිට 7 point ගානක් තමයි පෙන්වන්නේ. ඇයි ඒ? සාමාන්‍යයෙන් මැනුෆැක්චරර් කැල්කියුලේට් කරන්නේ MB 1000ක් GB එකයි. MB 1000ක් GB එකයි. මැෂින් එක කැල්කියුලේට් කරන්නේ MB 1024ක් GB එකයි විතර. ඒක නිසා හැම වෙලාවෙම අපි ෆැක්ටරි එකේ මැනුෆැක්චරර් අපිට ෆැක්ටරියෙන් ගහලා එවන කැපැසිටියට වඩා අඩු කැපැසිටි එකක් තමයි Windows වල ඩිවයිස් එක පෙන්වන්නේ. ඒක නිසා සමහරකට කස්ටමර් දාවි 1 TB hard disk එකක් ගහලා GB 900 ගානක් පෙන්නන GB 920ක් විතර මට මතකද පෙන්නන කස්ටමර් කෝ ඉතුරු GB 80. එතකොට ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න වේවි ඔයගොල්ලන්ට මෙන්න මේ හේතු නිසා තමයි මේක වෙන්නේ කියලා. හරි. දැන් අපි මේ මම මේ disk දෙකම T එකයි 2 එකයි 3 එකයි ඔව් 2 එකයි 3 එකයි මම ඩයිනමික් ඩිස්ක් විදියට කන්වර්ට් කරගත්තා. දැන් බලන්න මම ඉස්සෙල්ලාම අපි හදනවා mirrored volume එකක්. next click කරා. මම මේකට දෙනවා GB disk 2 එකෙන් මම ගන්නවා GB 25ක්. disk 3 එකනොත් ඇඩ් කරගන්න මම. දැන් බලන්න මම mirrored volume කියන ක්ලික් කරේ. මම disk 2 එකෙන් GB 25ක් දුන්නා. නැත්නම් MB 25000ක්. disk 3 එකත් ඒ හා සමානම ගානක් එයා සිලෙක්ට් කරගත්තා. මම next යනවා. ඊළඟට drive letter එකක් assign කරා. අපි drive letter එක G එක. ඊළඟට අපි දාමු මේකට නමක් mirrored කියලා. perform a quick format කියන එක දානවා. next finish. බලන්න මොකද වෙන්නේ කියලා. mirrored volume එක create වුණා. දෙකේම drive letter එක G, disk 2 එකයි disk 3 එකයි. අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේකෙදි මේ බලන්න මේකේ disk දෙක GB 50ක් වෙන්න එපා. නමුත් එක disk එකක් විදිහට තමයි මේක දකින්න තියෙන්නේ. මේකට හේතුව පැහැදිලි කරොත් මේකේ තියෙන වාසිය පැහැදිලි කරොත් මේ
ඩිස් දෙකේම ලියවෙන්න එකම දේ. ඇත්තටම ඩිස් 2 එකේ තියෙන දේම තමයි ඩිස් 3 එකේ ලියවෙන්නේ. එතකොට මේක ඩේටා එකක් දෙකේම තියෙනවා. එතකොට මේකේ තියෙන වාසිය තමයි එක ඩිස්ක් එකක් ෆේල් වුණොත් එක ඩිස්ක් එකක අපේ ඩේටා ටික තියෙනවා. ඩේටා ලොස් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න මේක ඉතාමත් වැදගත්. හැබැයි දෙගුණයක් ස්පේස් එක මේකට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි යමු මේක පැහැදිලිද? මිරර්ඩ් වොලියුම් එකක් කියලා කියන්නේ අපිට හොඳ බෑකප් සිස්ටම් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. එක ඩිස්ක් එකක් ෆේල් වුණොත් අනිත් ඩිස්ක් එකේ අපේ ඩේටා ටික තියෙනවා. අපි කියන මේකේ ෆෝල්ට් ටොලරන්ට් උපරිමයෙන්ම තියෙන. ඒ කියන්නේ ඩේටා වල ආරක්ෂාකාරී බව උපරිමයෙන්ම තියෙනවා. එකක් ෆේල් වුණොත් එකක ඩේටා තියෙනවා. තැන් දෙක තියෙනවා කියන අදහස. රයිට්. අපි ඊළඟ එකට යමු. ඊළඟට අපි new split volume එකක් ක්‍රියේට් කරන්න හදන්නේ. new split volume එකක්. අපි new split volume කියන ක්ලික් කරලා මම මේකෙත් list 2 වලිනුත් මම දෙනවා amount එක 25000ක්. ඊළඟට automatically list 3 එකනුත් ඒ ගාන ගන්න. මම next එක drivelet එක අපි ඉස්සෙල්ලා දුන G මේකට දෙමු H කියලා. next perform a quick format එකක් මම දෙන්නම්. අපි strip volume කියලා type කරමු මේකට. split කියලා type කරලා next finish. ඔන්න H කියන්නේ split volume එකක්. strip volume එකක් H කියලා කියන්නේ. මේකෙදි බලන්න අපි ඒ volume එක දැන් GB කීයක්ද බලමු මේක තියෙන්නේ 25 දෙකක් අපි ආසන්න වශයෙන් ගත්තේ GB 50ක පාර්ටිෂන් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. වොලියුම් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකට ෆයිල් එකක් සේව් කරොත් එහෙම මේක ස්ප්ලිට් වෙලා, ඒ කියන්නේ බෙදිලා තමයි දීලා සේව් වෙන්නේ. ෆයිල් එක කොටස් දෙකකට බෙදලා ඩිස් දෙකේ ඩිස් 2 එකේ කොටසයි ඩිස් 3 එකේ කොටසයි සේව් වෙනවා. මොකක්ද ඒකේ තියෙන වාසිය? ඒකේ තියෙන වාසිය තමයි ස්පීඩ් එක වැඩි. ස්පීඩ් එක වැඩි. මොකද ෆයිල් එක එකපාර කොටස් දෙකකට බෙදලා මේක ලියවෙනවා. එතකොට ඒ වගේම රීඩින් රයිටින් ස්පීඩ් එක හොඳටම හොඳයි. එතකොට මේවා අපිට ඔය එක එක වීඩියෝ රෙන්ඩරින් වලදී ඊළඟට අපි තව තියෙනවා මේ මෙතන හොඳම උදාහරණය අපිට මෙන්න මේ පේජ් ෆයිල් එක සේව් කරලා තියන්න. ඔයගොල්ලෝ දන්නවද දන්නේ මේ පේජ් ෆයිල් එක කියන්නේ මොකක්ද කියලා? pagefile.sys කියන ෆයිල් එක. මොකක්ද මේ page file කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? C drive එකේ page.fill මේක hidden file එකක් විදිහට තියෙන්නේ. virtual memory file එක. virtual memory create කරන්න අවශ්‍ය වෙන file එකක්. එතකොට දැන් මේ virtual memory file එක මේ page.sys file එක script volume එකකට set කරලා තිබ්බනම් එහෙම සෑහෙන ස්පීඩ් එකක් තියෙනවා. මේක ඉතින් බෑකප් කරන්න දෙයක් නැහැ නේ. මේක බෑකප් කරන්න ඕනේ නැහැ නේ. ඉතින් මෙතනදී තියෙන අවාසිය තමයි මේකත් දැන් කතා කරමු. මෙතන තියෙන අවාසිය තමයි ඕගොල්ලෝ මේකට දැන් අපි තම මේකේ ෆෝල්ට් ටොලරන්ට් නැහැ. ඒ කියන්නේ මේකේ එකම දේ දෙතැනක ලියවෙන්නේ නැහැ. රිඩන්ඩන්සි නැහැ. ඒ නිසා මේකක් ෆේල් වුණොත් හරි ඕගොල්ලන්ගේ සියලුම ඩේටා නැති වෙනවා. මේ ඩිස් දෙකෙන් එකක් ෆේල් වුණොත් සියලුම ඩේටා නැති වෙනවා. මේකට ඩිස් දෙකේ ඉඳන් ඩිස් 32ක් වෙනකන් එකතු කරන්න පුළුවන්. අපි සිලෙක්ට් කරගත්තොත් එක ඩිස්ක් එකකින් GB 5 ඩිස් 32ක් අපි ගන්නවා නම් 32ෙන්ම පහ තමයි අයින් වෙන්නේ. පැහැදිලිද? ඩිස් දෙකේ ඉඳන් 32ක් දක්වා මේ ස්ට්‍රිප් වොලියුම් එකට එකතු කරගන්න පුළුවන්.
එක ඩිස්ක් එකකින් අපි GB 5ක් සිලෙක්ට් කරගත්තොත් හැම ඩිස්ක් එකකෙම GB 5 තමයි ගන්නෙ. ඒක සමානව ගන්නෙ. පැහැදිලිද? හරි. ඔව් මේ දැන් ඕගොල්ලෝ හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ෆයිල් දෙකක් mirrored එකටයි ස්ප්‍රෙඩ් වොලියම් එකටයි කොපි කරලා බලමුද කියලා කියනවා. හරි. ඔයගොල්ලෝ දන්නවද අද 11වත් වෙයි එහෙම වුණොත් අපිට මේක ඉවර කරන්න. ගොඩක් දේවල් ඔයගොල්ලෝත් එක්ක කතා කරන් තියෙනවා. රයිට්. අපි යමු. මේක මතක තියාගන්න. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක කවදා හරි කරනකොට මේවා කරලා බලන්න. ඔයගොල්ලන්ට ගොඩක් දේවල් තේරෙවි. ඒකෙදි මම හිතන්නේ ගොඩක් කට්ටිය ෆස්ට් ටයිම් තමයි මම හිතන්නේ මේ වගේ දෙයක් අපේ මැෂින් එක මේ ඩිස් කන්ෆිගර් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ පළමු වතාවට දකින්න. රයිට්. ඊළඟට අපි යමු ඊළඟට ස්පෑන්ඩ් වොලියම් එකට. මේ ස්පෑන්ඩ් වොලියම් කියලා කියන්නේ ඩිස් වල තියෙන ෆ්‍රී ස්පේස් එකතු කරලා හදාගන්න ඩිස් කීපයක දෙකේ ඉඳන් 32ක් දක්වා එකේ ඉඳන් යන්න පුළුවන්. හරි. 32ක් දක්වා උපරිම ඩිස් ප්‍රමාණයක ඩිස් වල තියෙන ෆ්‍රී ස්පේස් එකතු කරලා හදාගන්න තනි වොලියම් එකක් තමයි මේ ස්පෑන්ඩ් වොලියම් කියලා ස්පෑන්ඩඩ් වොලියම් කියලා කියන්නේ. රයිට්. අපි බලමු මේකේ GB මම 25ක් ගන්නම් මේකනොත්. ඊළඟට මම ඩිස් ට්‍රී එකනොත් ඒක දැන් බලන්න මට ඕන ගාන දෙන්න පුළුවන්. මම මේකෙන් ඔක්කොම දෙන්නත් පුළුවන්. මම ඒකේ GB අපි ගමු 30ක් 30000ක් දාමු. ඒකට මම දාන්නම් next perform a quick format expand volume එක next finish දැන් බලන්න expand volume එකේ දැන් ඒකෙන් GB 24ක් කරන් තියෙනවා 25ක් දුන්නා disk 2 එකෙන් disk 3 එකෙන් GB 29ක් කරන් තියෙනවා. එතකොට මේක බලමු ඔක්කොම GB GB 53ක් අරගෙන තියෙන 55ක් වෙන්න GB 55ක් වෙන අරන් තියෙන ඔක්කොම ස්පෑන් වොලියම් එකෙන්. රයිට්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි ඉස්සලම ඩිස් 1 එක පිරුණාට පස්සේ තමයි ඩිස් 2 එකේට මෙයා සේව් කරන්න යන්නේ. එහෙමම තමයි යන්නේ. ඕඩර් එකට අනුව ඩිස් 1 එක ඩිස් 2 එකේ කොටස GB 24 පිරුණාට පස්සේ ඊළඟට ඩිස් 3 එකේ GB ටික පාවිච්චි කරනවා. ස්පේස් එක පාවිච්චි කරනවා. එහෙමම. එතන මේ ඩිස් දෙකේ එකක් ෆේල් වුණොත් ඒ ඩිස් එකේ විතර ටික නැති වෙලා යනවා. ඒ ඩේටා ටික ලොස්ට් වෙනවා. පැහැදිලිද? එක ඩිස්ක් එකක් ෆේල් වුණොත් ඒ ඩිස්ක් එකේ තියෙන ටික ලොස්ට් වෙනවා අනිත් ටික අපිට තියෙනවා. එහෙනම් ලොකු පාර්ටිෂන් එකක් අපි විශාල වොලියම් එකක් අපිට ක්‍රියේට් කරගන්න ඕන නම් අපිට මේ ස්පෑන් වොලියම්ස් ක්‍රියේට් කරන්න පුළුවන් ඩිස්ක් කීපයක් භාවිතා කරමින් ඩිස්ක් 32ක් දක්වා. ඊළඟට ඩයිනමික් ඩිස්ක් එකේ ඊළඟ එක මම සිම්පල් වොලියම් එක. සිම්පල් වොලියම් එක මම මේ විදිහට දාන්න. දැන් ඒකට තව ඩිස්ක් එකක් අපිට සම්බන්ධ කරගන්න බෑ. දැන් මේ දෙකේ සිම්පල් වොලියම්ස් දෙකක් අපිට ක්‍රියේට් කරලා දාන්න පුළුවන්. ඔන්න දැන් ඩයිනමික් ඩිස්ක් වල අපිට කරන්න පුළුවන් දේවල්. මේක හොඳ ප්‍රශ්නයක්. මිරර්ඩ් වොලියම් එකේ
මේ ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහලා දිනා මේ ඩයිනමික් ඩිස්ක් එකක් ෆේල් වුණොත් අනිත් එකේ ඒක එහෙමම පෙන්නනවා. ඒක අපිට ඒකෙන් අපිට ඩේටා ටික ගන්න පුළුවන්. දෙකම ෆේල් වුණොත් මෙතනදී ගැටලුවක් එනවා. මේ කිසිම එකකට OS එකක් දාන්න මම ඔයගොල්ලන්ට ආයෙත් පැහැදිලිව කියනවා. ඩයිනමික් ඩිස්ක් වලට OS ඉන්ස්ටෝල් කරන්න බෑ. OS එකක් ඉන්ස්ටෝල් කරපු ඩිස්ක් එක ඩයිනමික් කරන්න පුළුවන්. කරන්ට් OS එක විතරක් ඉතුරු වෙලා අනිත් පාර්ටිෂන්ස් වල තියෙන අපේ C පාර්ටිස් තව විදිහට කියනවා C පාර්ටිෂන් එකේ තියෙන OS එක විතරක් ඉතුරු වෙලා අනිත් OS ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිත් OS වැඩ කරන්න නැතු යනවා. ඩයිනමික් වලදී. සමහරක් විට ඒකත් වැඩ කරන්න නැතු යන ඉඩ තියෙන පුළුවන්. ඔයගලන්ට අත්දැකීම් ඇති සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ඔය සෙටප් එක රන් කරලා සෙටප් එක රන් කරලා තියෙන පාර්ටිෂන් ඩිලීට් කරගෙන තව පාර්ටිෂන් ක්‍රියේට් කරන් යන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ඔයගොල්ලන්ගේ ඩේටා ටිකත් එක්කම නැතිලා යන අවස්ථාව ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති. ඒක වෙන්නේ අපි හදලා තියෙන ස්ටෑන්ඩඩ් පාර්ටිෂන් සිස්ටම් එක වෙනස් කරන්න යනකොට පාර්ටිෂන් මේවා කන්වර්ට් වෙනවා වෙන විශේෂයෙන්ම ඩයිනමික් වලට ඒවා සෙටප් එකේදී. එතකොට ඔයගොල්ලන් ඩේටා ඔක්කොම නැති වෙලා ගිය අවස්ථාව ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති සමහරක් විට මේ Windows setup කරනකොට අලුතෙන් පාර්ටිෂන් ක්‍රියේට් කරන් යන්න හදනකොට. හරි. ඉතින් right. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේ අපි කතා කරපු ඩයිනමික් පාර්ටිෂන් එක ඩයිනමික් ඩිස්ක් එක ඩයිනමික් ඩිස්ක් එක mirrored volume කියන්නේ මොනවද? spanned volume කියන්නේ මොනවද? split volume කියන්නේ මොනවද? කියන එක ගැන simple volume ගැන අපි දැන් කතා කරා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ ඔයගලන්ට mirrored volume එක මේක සම්පූර්ණයෙන්ම අපිට මේ ඩයිනමික් වොලියම් සීන අපේ data manage කරන අපිට data backup system නිර්මාණය කරලා අපේ data manage කරගන්න performance වැඩි අවස්ථාවලදී ඒවට අවශ්‍ය දේවල් සපයන්න තමයි මේ dynamic disk තියෙන්නේ. හරි. එහෙනම් mirrored volume එක පැහැදිලිනේ. ඒකේ data වලට disk දෙකේම එකම data save වෙනවා. එක disk එක fail වුණොත් අනිත් disk එක තියෙනවා. ඊළඟට spanned volume කියලා කියන්නේ hard disk වල free space එකතු කරලා හදාගන්න තනි volume එකක්. ඒකේ ඇත්තටම එකක් පිරුණකොට ඊළඟ එකේ සේව් කරනවා එකක් ෆේල් වුණොත් ඒක ටික නැති වෙනවා ඒ ටික තියෙනවා ඊළඟට ස්ප්ලිට් වොලියම් කියලා කියන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති 32ක් හෝ 32ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් ස්ප්ලිට් වෙලා නැත්නම් බෙදිලා තමයි ෆයිල් එක සේව් වෙන්නේ ස්පීඩ් එක හොඳටම හොඳයි රීඩ් ඇන්ඩ් රයිට් ස්පීඩ් එක හොඳයි හැබැයි ෆෝල්ට් ටොලරන්ට් නැහැ ඒ කියන්නේ එක ඩිස්ක් එක ෆේල් වුණොත් data ඔක්කොගම අනිත් ඩිස්ක් වලත් data ගන්න විදියක් නැති වෙනවා හරි ඊළඟට මම කතා කරන්න හදනවා මම හිතනවා මේක ගොඩක් ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. අපි ඊළඟට යමු මේ RAID facility එක ගැනත් මම මෙහි පැත්තේ පොඩ්ඩක් කතා කරලා යන්න හදන්නේ. දැන් මේ storage ගැන කතා කරනකොට ඉතාම වැදගත් තැනක් මේ RAID redundant array of independent disk කියන එක නැත්නම් RAID කියන පහසුකමට මේ ඉතාම පහසුකම අමතක කරන්න බෑ මේ ස්ටෝරේජ් ගැන කතා කරනකොට බෑකප් සිස්ටම් ගැන කතා කරනකොට. එතකොට මේකෙදි RAID facility එක අපේ servers වල inbuilt වෙනවා. ඊළඟට RAID cards කියලා වෙනම જાතියක් තියෙනවා. සමහර desktops වලටත් ඔයගලන්ට සමහර RAID facility එක configure කරගන්න ඕන නම් card හරි සමහර advanced motherboard වල inbuilt RAID facility එක තියෙනවා. right. මේ RAID 1 RAID 0, RAID 1, RAID 5, RAID 6, RAID 10 කියලා RAID methods ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. RAID 0 කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු හරි split volume එක අන්න ඒක තමයි RAID 0 කියලා කියන්නේ. ඒකෙදි disk දෙකක් configure වෙනවා. නමුත් ෆයිල් එක ස්ප්ලිට් වෙලා බෙදලා තමයි ගිහලා සේව් වෙන්නේ fault tolerant නැහැ. ඒ කියන්නේ data recover කරගන්න බෑ disk එක fail වුණොත් ඔක්කොම fail වෙනවා. ඊළඟට RAID 1 කියලා කියන්නේ ඇත්තටම අර mirror කියන එක අපි mirrored volume කියන එක තමයි RAID 1 කියන්නේ. එකම දේ දෙකක තියෙනවා එකක් fail වුණොත් එකක් තියෙනවා. ඊළඟ RAID 5 ගැන කතා කරොත් එහෙම මේකෙදි වෙන්නේ ඩිස්ක් තුනක් හෝ කීපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එක ඩිස්ක් එකක ලියන ටික හරි අපි parity information නැත්නම් මේ ඩිස්ක් එකේ ටික අනිත් ඩිස්ක් එකක ලියවෙනවා. ඒ ඩිස්ක් එකේ ටික අනිත් ඩිස්ක් එකක ලියවෙනවා. ඔය විදිහට එකක් හරි මෙතනින් ෆේල් වුණොත් එකක් ෆේල් වුණා ඩිස්ක් එකේ ෆේල් වුණත් අර parity informations වලින් නැත්නම් parity වලින් අපි කියනවා parity වලින් අනිත් ඩිස්ක් එකේ data recover කරලා ගන්න පුළුවන්. හැබැයි මේකේ අපිට මේක T tera එක 1 tera තුනක් තියෙන්නේ කියලා. හැබැයි ඔයගලන්ට data save එක tera හරි
එක hard disk එකක් මේ parity වලටම වෙන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම මේක 3 tera නම් ඔයගලන් මේ data save කරන්න පුළුවන් ඉන්නේ 2 tera වෙනකම් විතරයි. ඔයාලා RAID 6 කියලා කියන්නේ මෙතනත් අරකම තමයි RAID 5 එක වගේම තමයි disk දෙකක් fail වුණත් අපිට data recover කරන්න පුළුවන් system එකක්. RAID 10 කියලා කියන්නේ RAID 0 එකේ 1 එකේ එකතුවක්. RAID 10 කියලා කියන්නේ මේකෙදි fault tolerant. ඒ කියන්නේ එක මේ disk එකක් fail වුණත් අපිට data recover කරන්න පුළුවන්. RAID 10 කියලා කියන්නේ මේක එන ෆයිල් එක ස්ප්ලිට් වෙලා බෙදිලා ගිහිල්ලා mirrored වෙලා තමයි mirrored volume වල වගේ mirror වෙලා තමයි disk දෙකේ save වෙන්නේ. එතකොට disk එකක් fail වුණොත් තව disk එකකින් අපිට recover කරලා ගන්න පුළුවන්. ඉතින් මේ කතා කරේ storage options වල තියෙන පහසුකම් ඒව කොහොමද configure කරන්න කියන එක ගැන තමයි අපි කතා කරේ. අපි යමු ඊළඟට monitoring storage usage ගැන කතා කරමු. දැන් අපිට අපි hard disk කොහොම පාවිච්චි කරලා තියෙනවද මොනකට ඒවා use කරලා තියෙනවද කොච්චරක් applications වලට අපේ space එක වැය වෙලා තියෙනවද temporary files කොච්චරක් තියෙනවද ඒවා delete කරන්නේ කොහොමද ඒවා ගැන දැන් අත්‍තරම මේ කතා කරන්න හදන්නේ. අපි යමු systems වල storage වලට ගියාම මෙන්න මෙතන තියෙනවා අපිට මගේ C drive එකේ තව කොච්චර free space එකක් තියෙනවද ඊළඟට applications අපි ගමු මෙන්න applications වලට ගිහිලා තියෙන space එක කොච්චරක්ද ඊළඟට අනිත් drivers වල usage එක කොහොමද දැන් මගේ තියෙන drivers ඔක්කොම ටික මෙතන පෙන්නලා තියෙනවා usage එක කොහොමද ඊළඟට මෙතන තියෙන confirm storage sense කියන එක configure storage sense කියන එක අපි මෙතනට ගියාම මෙන්න මෙතන තියෙනවා අපේ ඔයගොල්ලෝ දන්නවා අපේ C drive එකේ හදිසියේ free space එක අඩු වුණොත් automatically disk cleanup එකක් දෙනවා. ඒක දෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ storage sense කියන එකෙන් අපිට පුළුවන් configure කරන්න ඕන නම් හැම දවසෙම මේක sense කරලා temporary files ටික ඕන delete කරන්න download files delete කරන්න දැන් මෙතන මේ storage sense එක වැඩ කරන්න කියන්නේ disk free low disk free disk space එකක් නැත්නම් disk space එක අඩු වුණ අවස්ථාවලදී තමයි මේක වැඩ කරන්න කියන්නේ. දැන් temporary files තියෙනවා දැන් අපි ඉස්සර මේක manually ගිහලා හොයලා delete කරන්න එපායි. දැන් එහෙම නෑ අපිට ඕන configure කරන්න පුළුවන් temporary file delete කරන්න දවස් කිහිපයකට පස්සේ ඊළඟ download folder එක empty කරන්න පුළුවන් අපිට දවස් 14කට සැරයක් අපි download automatic delete වෙලා යනවා. ඒක තමයි storage manage කරන්න අපි මෙන්න මෙතනින් තමයි අපි මේ ටික ඔක්කොම කරන්නේ. ඊළඟට disk optimization. ඔයගොල්ලෝ දන්නවා මේ hard disk වල අපි ඉස්සර මේක හරි disk defragmenter කියලා අපි මේක අපි කතා කරේ ඉස්සර අපේ disk වල විශේෂයෙන් magnet disk වල මේ data save කරනකොට පිළිවෙලක් නැතුව save වෙනවා මේගොල්ලෝ මේ data. එතන මේක ආයෙත් මේ පිළිවෙල arrange කරන්න අපි disk defragmenter කියන එක දානවා. Windows 10 වල අපි මේක දාන්න දෙයක් නැහැ. මේක auto වෙනවා ඇත්තටම. එයා auto කරගන්නවා. ඊළඟට අපි බලමු මේක පොඩ්ඩක් එතනට ගිහිල්ලා settings වලට ගිහිල්ලා system වල storage වලට ගිහිල්ලා මෙතන තියෙනවා optimize drive කියන එක optimize device කියන එක හරි එතනින් අපිට මේ බලන්න අපේ C drive එක අපිට මේ optimize click කරලා අපිට optimize කරගන්න පුළුවන් ඒවා ඇත්තටම optimize drivers කියන එකට ගිහිල්ලා මේ auto හදලා තියෙනවා අපිට ඕන change settings ගිහිල්ලා අපිට optimize කරන්න ඕන drivers මොනවද කියලා අපිට හදන්න පුළුවන් ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ බලන්න මෙයාට මේ automatically මොකද්ද hard disk එක කියන එක identify කරලා ගන්න පුළුවන් මෙතනින් දැන් මේ ඔයගොල්ලෝ දන්නවා අපේ මගේ C එක SSD එකක් තියෙනවා ඊළඟට E එක virtual drive එකක් virtual hard disk එකක් එයා ඒක sense කරගන්නවා මොකද්ද මේ මෙතන තියෙන auto detect කරගන්නවා මොකද්ද hard disk type එක කියලා
media type එක මොකක්ද කියලා. එතකොට ඇත්තටම SSD වල defragment කරන්න නැත්නම් optimize කරන්න අවශ්‍ය නැහැ. optimize කරන්න අවශ්‍ය නැහැ. එකම දෙයක් තියෙනවා මේ SSD වල මෙතන කියලා තියෙනවා crim කරන්න කියලා command එකක් තියෙනවා. මේ ඒ කියන්නේ ඒකේ කරන්නේ දැන් SSD hard disk එකක data save වෙන blocks විදිහට. එතකොට දැන් data එකක් අපි replace කරන දැන් data blocks තියෙනවා use energy blocks තියෙනවා. ඒකේ පරණ data එක එහෙම තියෙනවා. එතකොට ඒක delete කරලා තමයි අලුත් data එක දාන්නේ. දැන් අපි හිතමු override කරන්නේ නැතුව delete කරලා තමයි අලුත් එක දාන්නේ. එතකොට මේකේ crim කියන command එකෙන් එතකොට එහෙම delete කරන්නේ නැහැ. යා override කිරීම හැකියාවක් වෙන. ඒකෙන් data writing speed එක වැඩි වෙනවා. crim කියන command එක already එක ඇත්තටම මේ on වෙලා ඉන්නේ. නැත්නම් අපිට ගිහිලා බලන්න පුළුවන් මෙන්න මේ command එකක් තියෙනවා type කරලා. මේ තියෙන්නේ command එක. fs util behavior queue disable delete notify command එක type කරාම පස්සේ NTFS මේ virtual hard disk කියන්නේ මේ RF එක දෙන්නේ මේ NTFS කියන එක හරි මේක 0 වෙලා තියෙනවා නම් disable delete notify කියන එක 0 නම් ඒ කියන්නේ අපේ crim කියන facility එක SSD වල enable වෙලා තියෙනවා. මේක හදිසියේ 1 වෙලා තිබ්බොත් තමයි මේක 0 කරන්න ඕනේ. මේ 0 කරන්න command එකක් තියෙනවා. හදිසියක්වත් මේක 1 වෙලා තිබ්බොත් ඔයගලන්ට හරි disable delete notify 0 කියලා type කරලා enter කරන් තියෙන set. මේක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ මේ මම මේ slide එක තිබ්බ නිසා මම මේක කිව්වේ already දැන් ඒවා crim කියන command එක run වෙලා ඒවා disable වෙලා තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. මම මේ slide එකේ තිබ්බ නිසා ඔයගලන්ට මම මේක පෙන්වන්නේ. right එහෙනම් disk එකක් SSD optimize කරන්න අවශ්‍ය නැහැ අපිට ඒ නිසා ඒක අපිට අයින් කළා දාන්න පුළුවන් ඇත්තටම මෙතනින් change settings ගිහිල්ලා choose ගිහිල්ලා අපිට මෙතනින් අපේ SSD ටික අයින් කර ඉවත් කළා දාන්න පුළුවන් අපිට ඇත්තටම ඒක වැදගත් වෙන්නේ නැහැ මොකද SSD optimize කරන්න දෙයක් නැහැ ඒතර අපිට වෙනම ඉස්සර අපි මේක වෙනම ගිහලා run කරන්න ඕන එක නම් එහෙම අවශ්‍ය නැහැ මේක auto background එකේ run වෙනවා ඊළඟට අපි යමු fold and file compression මේකත් ඔයගලන්ට වැදගත් වේවි දැන් අපේ disk space එක අඩු වෙනකොට අපිට දැන් සමහර files compress කරලා තියන්න පුළුවන් සමහර folders compress කරන්න පුළුවන් දැන් බලන්න මම මේ folder එකක් ගන්නවා ඔයගලන්ට folder compress මේ copy කියන folder එකේ මම මේක right click කරලා ගන්නවා properties මෙතන තියෙනවා size කියලා එකක් 60.9 MB 61.0 MB කියලා මේ තියෙන size on disk මේක කියන්නේ මේ folder එක අරන් තියෙන size එක මෙච්චරයි disk එක භාවිත කරලා disk එකේ දැන්ට පාවිච්චිලා ඇත්තටම මේ folder එකේ size එක 60 MB disk එක use වෙලා තියෙනවා disk එක මෙයා පාවිච්චි කරලා තියෙනවා 61 පාවිච්චි කරලා තියෙනවා actual size එක. දැන් මේක බලන්න මම මේක දැන් ඔයාලා පැහැදිලිව මෙන්න මේක පෙන්වුවට පස්සේ මේක right click කරලා properties ගිහිල්ලා මේ advanced කියන එකේ මේ තියෙනවා compress contents to save disk space. contents ටික compress කරලා disk space එක save කරන්න කියලා. මේක මම okay කරනවා. කොහොමද මම මේකට ගියා ආයිත් පෙන්නන්න. folder එකේ right click කරලා properties යනවා. ඊට පස්සේ advanced කියන එකට යනවා. compress contents to save disk කියන එක select කරලා okay කරනවා. right මම මේක apply අහනවා sub folders වලට change කරන්නද කියලා මේක apply කරන්නද කියලා okay කරමු. දැන් මම compress වෙලා කියලා මෙතන ඔයගොල්ලෝ පෙන්නන මේ arrows දෙකක් තියෙන එකකින් කියන්නේ මේක compress කරු folder එකක් කියලා දැන් බලන්න ගිහිල්ලා ඇත්තටම මේ folder එකේ size එක MB 60.9යි. දැන්ට මෙයා අරන් තියෙන ඉඩ MB 3.9. පැහැදිලි මම මේ කියපු කතාව.
ෆෝල්ඩර් එක 60.9ක් වුණාට දැන්ට ඩිස්ක් එකේ ස්පේස් එක අරන් තියෙන්නේ මෙයා 3.9 අන්කම්ප්‍රෙස් වෙලා. මේක කොපි කරලා ෆෝල්ඩර් මේ ෆයිල් එක කොපි කරලා ඊට ගත්තොත් අන්කම්ප්‍රෙස් වෙලා තමයි අපිට එන්නේ. කිසිම ගැටලුවක් නැහැ. පැහැදිලිද මේක? මොන ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා ෆෝල්ඩර්ස් කම්ප්‍රෙස් කරලා තියාගත්තාම ඩිස්ක් ස්පේස් එක අපිට ගොඩාක් සේව් කරගන්න පුළුවන්. හැබැයි සිස්ටම් ෆයිල් එහෙම නම් කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. සමහර මම මේක දාලා තියෙන ටෙක්ස්ට් ෆයිල් ගොඩක් කම්ප්‍රෙස් කරන්න පුළුවන්. හරි. මේක මම හිතන පැහැදිලි ඇති කියලා ඔය ෆෝල්ඩර් ෆයිල් සහ ෆෝල්ඩර් කම්ප්‍රෙසින් යටතේ කතා කරේ. ඊළඟට what are disk quota? මොනවද මේ disk quota කියලා කියන්නේ? දැන් මේ ගැනත් අපි කතා කරමු. මෙහෙම මම කිව්වොත් එහෙම ඔයගලට දැන් අපිට users ලට disk space එකක් දෙනකොට අපිට අනවශ්‍ය විදිහට නැත්නම් ඒගොල්ලන්ට ඒක ලිමිට් කරේ නැත්නම් මේ ඒගොල්ලෝ පාවිච්චි කරන disk space එක ලිමිට් කරේ නැත්නම් අපි ඒගොල්ලෝ අනවශ්‍ය විදිහට මේ ස්පේස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට අපිට පුළුවන් නැත්නම් අපිට මදි වෙනවා ඊට පස්සේ මේගොල්ලෝ මේ අපි හරි ස්පේස් එකක් allocate වෙන් කරේ නැත්නම් මේ users ලට. අපි බලමු මේ Discord වලින් කරන්නේ user ට අවශ්‍ය ස්පේස් එක අපි වෙන් කරලා දෙනවා. මෙන්න මෙච්චරයි වාට සේව් කරන් දෙන්නේ කියන දේ කරලා දෙනවා. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපි C drive එකේ right click කරලා අපි ගන්නවා properties. එතන තියෙනවා quota කියලා tab එකක් අපි ඒකට යනවා. show quota settings කියන එක click කරනවා. enable quota management select කරලා අපි දෙනවා we deny this space user exceeding quota. එතකොට අපි ඒ quota limit එක exceed කරලා පස්සේ යට save කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි event එකක් දෙන්න message එකක් දෙන්න පුළුවන් මෙයාට warning level එකක් දෙන්න පුළුවන් මේ දෙක ටික් කරලා අපි quota entries වලට ගිහිල්ලා අපිට පුළුවන් දැන් මෙතන ඉන්න local users ලා ගිහිල්ලා අපිට user කෙනෙක් select කරලා okay කරලා අපිට දෙන්න පුළුවන් this limit එක යාට අපි දෙනවා මෙයාට අපි දුම් GB 150ක් දෙනවා GB this limit එක ඊළඟට warning level එකක් දෙනවා අපි GB 140කදී warning message එකක් දෙනවා එයාට හැමදෙස්සම log වෙනකොට warning message එකක් දෙනවා වගේ දැන් quota එක exceed වෙන්න පිටින් ළඟයි කියලා message එකක් දෙනවා ඔන්න this quota entries වලින් ඔක තමයි අපි කරන්නේ ඊළඟට අපි බලමු managing storage space එක අපි දැන් කතා කරන්න හදන්නේ හරි මේකත් අපිට හරි වැදගත් අපිටම කියලා storage pool එකක් හදලා storage pool එකක් standby තියාගෙන අපිට ඒක storage space එකක් බවට පස්සේ පත් කරන්න පුළුවන් අපි කොහොමද බලමු මේක කරන්නේ මේකට අපිට ඕනේ physical drive එකක් හෝ කීපයක් එකතු කරලා තමයි මේක හදන්නේ බලමු මේකත් අපි කතා කරන්න මේකෙත් අර fault tolerance facility එකත් අපිට මේ ලබා ගන්න පුළුවන් මේකත් ගොඩක් වැදගත් වෙන එකක් අපිට systems වල storage වලට යනවා ඊට පස්සේ මෙතන තියෙන manage storage space කියන එක ක්ලික් කරනවා storage වල තියෙනවා manage storage space කියන එක ක්ලික් කරනවා ක්ලික් කරලා create a new pool and storage space කියන එක ක්ලික් කරලා මෙතන මගේ virtual drive දෙක දෙන්නේ මම පොඩ්ඩකට මගේ disk දෙක partitions එක මම delete කරගන්න ඕනේ disk 1 එකේ 2 එකේ disk 2 එකයි 3 එකයි දැන් disk 2 එකේ 3 එකේ dynamic තියෙන මම මේක partitions delete කරන බලන්න මොකද mirrored partition එක මම ඉස්සෙල්ලාම delete කරන්න delete volume කියන click කරපු හැටි මොකද වෙන්නේ බලන්න දෙකෙන්ම අයින් වෙනවා ඊළඟට standard volume කියන එක expand volume කියන එක මම delete කරාම
sorry මේ script volume එක expand volume එකත් මම delete කරනවා. simple volume එක නම් වෙන වෙනම delete කරන්න ඕනේ. දැන් මේ ටික delete කරාම basic display බවට ආයිත් මේක පත් වෙනවා. දැන් මම යමු manage storage space කියන එකට ගියා. create new pool and storage space. right මගේ disk 2 එකයි 3 එකයි මෙතන දැන් පෙන්නනවා ඔයගලන්ට මම මේ දෙක select කරලා මම අනිත් ඒවා format කරන්න යන්න බෑ මෙතන මේ මගේ අර data තියෙන hard disk එකකුත් තියෙනවා disk 1 එක right මේ දෙක තමයි මම formatted drive දෙක තමයි මම පාවිච්චි කරන්නේ මේ දෙක දැන් select කරොත් මේක format වෙලා යන්නේ right මම drive දෙකක් මම මේකට පාවිච්චි කරනවා මම unformatted drive දෙක select කරලා මම create pool කියන එක click කරනවා ඊට පස්සේ බලන්න මට මේකට නමක් දෙන්න පුළුවන් storage space කියලාම තියමු drive let එකක් දෙන්න පුළුවන් මම D දෙන්න ඊළඟට redundancy type එක two way mirror simple node හරි redundancy නැතුව අපි එක drive එකක් විදිහට හදන්න පුළුවන් two way mirror එකක් දැම්මොත් අර ඉස්සෙල්ලා mirror කරා වගේ hard disk දෙකේම එකම දේ තියෙන එකක් fail වුණොත් එකක් ඊළඟට තව තියෙනවා three way mirror කියලා hard disk තුනක් තියෙනවා අපිට මේක ගන්න පුළුවන් දැන් මෙතන hard disk දෙකයිනේ මම දැම්මේ ඊළඟට අර parity system එකක් ගන්න පුළුවන් ඉස්සෙල්ලා ගත්තා වගේ මම මේකේ two way mirror එකක් දාන්නවා two way mirror එකක් දැම්මහම hard disk දෙකම පෙන්වන්නේ එකක් විදිහට GB 121 hard disk දෙකක් තිබ්බේ දැන් පෙන්වන්නේ දෙක එකතු කරලා එකක් විදිහට ඒතර මේකට අපි දාන හැම data එකක්ම hard disk දෙකටම copy වෙනවා ඒත් එකක් fail වුණොත් එකක් right දැන් මෙතන create storage space කියන එක click කරනවා දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් මෙන්න අපි hard disk දෙකක් එකතු කරලා storage space එකක් හැදුවා two way mirror එකක් දැන් අපි මේකට data save කරනවා කියලා කියන්නේ මේකේ අපිට copies දෙකක් automatically save වෙනවා එකක් fail වුණොත් එකක් අපිට තියෙනවා මේ දැන් අපි කතා කරේ නම් මේ storage pool එකක් කොහොමද අපි create කරගන්නේ storage space එකක් create කරගන්නේ කොහොමද කියලා ඉතින් මේ විදිහට අපි storage space එකක් create කරගත්තට පස්සේ අපි අපේ data ආරක්ෂාකාරීව save කරගන්න පුළුවන් ওই ටික තමයි මට අද දවසේ ඔයගොල්ලන්ත් එක්ක කතා කරන්න තියෙන්නේ